සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. දොළොස් වන රණවිරු විජයග්‍රහණයේ සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්. මෙරට කොවිඩ් ආසාදිත මරණ දහස් ඉක්මවයි. නවීන කොවිඩ් ප්‍රතිකාර ක්‍රම සොයන්න සෞඛ්‍ය ඇමතිගෙන් නව කමිටුවක්. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට. මාරාන්තික වකුගඩු රෝගයට වෛරසයක් හේතුවන බවට අනාවරණයක්. ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ 4500 ඉක්මවයි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගියා. මේ අතර ඊයේ කොවිඩ් ආසාදිතයින් 2518 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,47,720ක් ලෙසයි. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වූයේ කොවිඩ් මරණ 34ක් වාර්තා වීමත් සමගයි. මීට පෙර පසුගිය 14 වනදා මෙරට දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ 29ක් ලෙසයි. මේ වන විට මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව 1015ක්. ඊයේ වාර්තා වූ මරණ 34න් 32කටම කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් නියුමෝනියා තත්ත්වය තමයි මේක ඇතිවන ප්‍රධානම සංකූලතාවය වෙන්නේ කොවිඩ් රෝග තත්ත්වේ. ඒතර ඒ සඳහා දැනට ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ මේ නියුමෝනියා ඇතිවන සංඛ්‍යාව මේ රෝගීන්ගේ සංඛ්‍යාවත් එක්ක වැඩි. විශාල සංඛ්‍යාවකට ඇති වෙනවා. අනෙක් කාරණය සමහර විට මේ රෝගීන් රෝහල්ගත වෙනකොට මේ නියුමෝනියා තත්ත්වය ඉතාම උත්සන්න වෙලා තියෙනවා. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයින් 2518 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. එම ආසාදිතයින්ගෙන් 2478 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. 40 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වනවා. දේශීයව හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 391ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 350ක්. එමෙන්ම කොළඹින් 333 දෙනෙකු සහ අනුරාධපුරයෙන් ආසාදිතයින් 179 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ මොහොතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අපි හොයාගන්නේ ආශ්‍රිතයව හඹා යමින්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට අර සමාජගත වීමයි කියන වචනය පාවිච්චි කිරීමට තරමට සාධක නැහැ. යම් ප්‍රතිශතයක් පමණයි ඒ විදිහට සමාජයෙන් ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයාගන්න බැරුව ඉන්නේ. යම් අවස්ථාවක වැඩි ප්‍රතිශතයක් මේ ආකාරයට සමාජයේ තනින් තනින් මතුවෙනවා නම් තවදුරටත් ආශ්‍රිතයෙන් හොයා යමින් මේ කරන ක්‍රියාවලිය කිරීමේ පළක් නැතුව යනවා. එවැනි තත්ත්වයක් තාම කොහෙත්ම උද්ගත වෙලා නැහැ. අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ කරන ක්‍රමවේදය හරහා මේ පොකුරු පාලනය කිරීමෙන් ඉදිරියේදී රෝගීන්ගේ සංඛ්‍යාව අවම කිරීමට පුළුවන් වෙයි. ජනතාවගේ උපරිම සහායත් මේ සඳහා ලැබුණොත්. මේ අතර කොවිඩ් වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දීමට හා ඇනූම් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනිආරච්චි මහත්මිය විසිනුයි එම කමිටුව පත් කර ඇත්තේ. මෙම කමිටුවෙන් ලබා දෙන නිර්දේශ අනුව මෙම රෝගය මර්ධනය කිරීමට නිපදවනු ලබන ඖෂධ නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇනවුම් කිරීමයි අප මෙයින් බලාපොරොත්තු වෙන්නේ. මේ අතර 21 වනදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පරයන්ත වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම කාල සීමාව තුළදී කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරටට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් තවදුරටත් මෙරටින් පිටත්වන ගුවන් මගින් සඳහා සැලසුම් කළ පරිදිම සේවාවන් සැපයන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මෙම කාල සීමාව තුළදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
රට තුළ සීග්‍රයෙන් පැතිර යන COVID-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන් වෙනත් රටවල සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුළට ඇතුල්වීම වළක්වාලීමේ පියවරක් ලෙසටයි මෙම තීරණ ගෙන ඇත්තේ. කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් කර ඇති මෙම දින කිහිපයේදී ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති හැඳුනුම්පත් අංක ක්‍රමවේදය උල්ලංඝනය කරන පුද්ගලයන් 9793 දෙනෙකු පරීක්ෂා කර ඉන් 99 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම නිරෝධායනයේ රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 340ක් පමණ ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා බස්නාහිර පළාතෙන් මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවලින්. මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටතට යන සහ බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 14කදී පුද්ගලයන් 4942ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. 215 දෙනෙක් නිරෝධායන රීති උල්ලංඝනය වන ආකාරයට පළාත් මායිමහරහා යාමට පැමිණ ආපසු හරවා තිබෙනවා. ඔබ කිසිම අවස්ථාවක මේ අවස්ථාවේදී පළාත් මායිමහරහා යාමට උත්සාහ කරන්නට එපා. අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවන පිරිස් පළාත් මායිමහරහා යාම සපුරා තහනම් වෙනවා. වැනි අය සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. එසේම සංචරණ සීමා පවතින දිනයන්හිදී අත්‍යවශ්‍ය සේවා සඳහා ඉල්ලීම මත ලංගම බස් ධාවනය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුකම්ම මහතා පවසනවා. පළාත් අතර පමණක් සංචරණ සීමා පලවා තියෙන දවස්වලදී පළාත් අතර යම් බස් ප්‍රමාණයකුයි යම් දුම්රිය ප්‍රමාණයකුයි අපි ධාවනය කරනවා. පළාත ඇතුළතත් සීමා පැනවෙන තත්ත්වයක් තුළ පිටස්තර හෝ පළාත ඇතුලේ පොදු ප්‍රවාහනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂිත වූ ආයතන සඳහා රෝහල් ත්‍රිවිධ හමුදාව ඒ අයගේ ඉල්ලීම පරිදි ඒ අවශ්‍ය ලංගම බස් රථ අපි ඒ දිනවලට සපයන්න කටයුතු කරලා තියෙනවා. මේ අතර සංචරණ සීමා හේතුවෙන් ලබන 21 වනදා සිට 24 වනදා දක්වා යලි 26 වනදා සිට 28 වනදා දක්වාත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලබන 25 වනදා පෙරවරු 4ට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළඳපොළ විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය දායකත්වයේ යටතේ යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. රුපියල් මිලියන 952ක වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර 291ක්, ඔක්සිජන් රෙගියුලේටර් 342ක්, ඔක්සිජන් මුවාවරණ 2490ක්, ගිනි නිවන උපකරණ 20ක් මෙහිදී පරිත්‍යාග කරනු ලැබුවා. ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංග මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර යෙදිනේදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලීන් 5229 දෙනෙකුට ලබා දී ඇති අතර සයින්ෆාම් එන්නතේ යෙදිනේදී ලබා දී ඇති සංඛ්‍යාව 33017ක්. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව යෙදිනේදී ලබා දී ඇත්තේ පුද්ගලීන් 17 දෙනෙකුට පමණයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලීන් 2,96,686 දෙනෙකුට ලබා දී ඇති අතර සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලීන් 4,57,840 දෙනෙකුට ලබා දී ඇති බව සඳහන්. එමෙන්ම ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලීන් සංඛ්‍යාව 14917ක්. මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලීන් සංඛ්‍යාව 24338ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,22,367ක් ලෙසයි. මේ දක්වා ලොව එක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ආසාදිතින් ලක්ෂ 3ට අඩුවෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. දෛනික කොවිඩ් මරණ වාර්තාව යළි අලුත් කරමින් වසංගත ව්‍යාප්තිය තුළ ඕනෑම රටක එක් දිනකදී සිදු වූ ඉහළම මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4525ක්. මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,83,766ක් ලෙසයි. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 3ට අඩු වගයක් ගන්නා නමුත් දෛනික මරණ සංඛ්‍යාව දිනෙන් දිනම වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතින බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,54,94,144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අප්‍රේල් 5 වනදා සිට මේ දක්වා නව දිල්ලි නුවරින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,482ක්.
එය කොවිඩ් වසංගතයේ වැඩි බලපෑමට ලක්ව තිබූ නවතිල් යගනුවර ආසාදිතින් වාර්තාවීමේ ප්‍රතිශතය 6.8.9ක පහත වැටීමක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම සිය ගණනක් මලසිරුරු තවමත් ඉන්දියාවේ ගංගා නම් නදියේ පාවෙමින් හා ඉවුරු ආශ්‍රිතව දක්නට ලැබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් උත්තර ප්‍රදේශ ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත්වන මහජනතාව කොවිඩ් වසංගතයට ගොදුරු වීමට හැකි වෙතැයි බියෙන් පසුවන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඔක්සිජන් හිඟවීම හේතුවෙන් නේපාලයේද දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ නේපාලය තුළද කොවිඩ් රෝගීන් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවයි. ඒ හේතුවෙන් එරට තුළද රෝහල් ඇඳන් හිඟයක් මතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර ඇමරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20ක් ජූනි මාසයේ නිමවීමට පෙර අනෙක් රටවලට ලබා දීමට ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකාව තමන් සතු කොවිඩ් එන්නත් අනෙක් රටවල් සමග බෙදාගන්නේ පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ තම රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එනත් රාජතාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමරිකානු පාලනය තීරණය කර ඇති බවයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අනුමැතිය හිමි වුණා. ඒ අනුව එම සංශෝධන සහිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. ගරු කතානායකතුමනි, අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන 25කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඔබතුමාට දැනුවත් කරලා තියෙනවා. ඉතින් මම ගහන්න කැමැති සභානායකතුමාගෙන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව අනුව සංශෝධන ගේනවද? ඒක අගමැතිතුමා උත්තර දෙයි. ඒතර ගරු කතානායකතුමනි, අපිට වැදගත් මේ සංශෝධනයන් අපි තුල දැන් අපි ගාව තිබෙනවා නම්. මොකද සාමාන්‍ය සංශෝධනයක් නෙවෙයි මේ පනතේ වගන්ති 25කට සංශෝධන 29ක්. පනතේ සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධන වලට භාජනය වෙලා තිබෙන නිසා ඒ කියන්නේ දැන් අපේ මේසෙ උඩ තියෙන පනත නෙවෙයි ඇත්තටම සම්මත වෙන්න නියමිතව තිබෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, අපි ඒ ටික ඔබතුමන්ලාට ලබා දෙන්නම්. ඒත් එක්කම ඒ සියලු දේවල් අර ඩිටර්මිනේෂන් එකේ තියෙන ආකාරයටම තමයි සිද්ධ වෙන්නේ. ගරු කතානායකතුමනි, මෙම නව පෝට් සිටි නගරයේ පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුලදී අප රට තුලට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. මේ පනත තුළින් එක් කවුලුවකින් ශිල්ම සේවාවන් ආයෝජනකයාට ලබා ගැනීමට හැකිවන නිසා අපේ බලාපොරොත්තු වන්නේ ලෝකයේ මේ ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි. මේ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති සියලුම උපදෙස් සහ නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ජනතා අදහස් සහ අප සහෝදර පක්ෂ අදහස් වලටත් අහුම්කම් දෙමින් මේ පනත තවත් සංශෝධන එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂන් සභාවේ සංයුක්ත බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනත තුළින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමුලින්ම සහවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අගමැතිතුමා කිව්වා 75% රැකියා ශ්‍රී ලාංකිකයන්ට දෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම දෙන්න නීතිමය පදනමක් ඔබලා ඉදිරිපත් කරලා නැහැ. එහෙම පදනමක් ඉදිරිපත් කරනවා නම් මේ කෙටුම්පතට සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරන්න වෙනවා. කොවිඩ් හින්දා ආර්ථිකයට බලපාන හැම තැනකම දොරගුළු වැහෙනවා මිසක් දොරගුළු ඇරෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ආර්ථිකයට බලපාන දොරගුළු වැහෙනවා නම් නව ආර්ථික දැක්මක් ඇතුව දොරගුළු අරින්න සිද්ධ වෙනවා. ඒ දොරගුළු ඇරීමේ එක හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය වෙනවා මේ වරාය නගරේ. ඉදිරි ආයෝජනයේ ඩොලර් බිලියන් 15.34 ප්‍රමාණයක ආයෝජන මේ සම්බන්ධයෙන් එනවා ගරු කතානායකතුමනි. රට ආර්ථික වශයෙන් ගොඩනැගෙන වෙලාවට මේ වරාය නගරේ ගොඩනැගෙන්න ඕන ගරු කතානායකතුමනි.
මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිතයින් 3051 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට නඩු පැවරීමට පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පූර්ණ කර නීතිපතිවරයා වෙත යොමු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉතා සූක්ෂම අයුරින් විමර්ශන කළ යුතු බැවින් යම් යම් ප්‍රමාද ඇතිවන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශනකවත් නිකුත් කර තිබුණේ පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය. ගරු කතානායකතුමනි, පොලිසිය විසින් ගිය වසරේ නොවැම්බර් මාස පාස්කු ප්‍රහාර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උද්ෘත ගොනු 8ක් නීතිපතිවරයාට අපි ලබා දුන්නා. මේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතරතුර යම් යම් අඩුපාඩු මතුවෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අප්‍රේල් මාස 24 වෙනි දින පොලිසියට බාර දුන්නා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබාගත යුතු නැහැ. දැන්ටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් එක් වී කටයුතු කරනවා. මේ නීතිපතිතුමා පැහැදිලිව කියන කාරණේ ඉතාමත් වැදගත්. එතුමා කියන්නේ එතුමාගේ නිල කාලය තුල එතුමා දෙවතාවක් පැහැදිලිව පොලිසියට මේ ලිපිගොනු ආයමත් ඇරියා. මොකද මේ ලිපිගොනු අසම්පූර්ණ නිසා. එතකොට මේ නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. ඉතින් ඒකත් මං හිතන්නේ අපේ කුමන්ත්‍රණයක්. ගරු කතානායකතුමනි, ඉක්මනින් නඩු පැවරුවා නම් මේගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු ඒතකොට නීතියේ හිඩස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි හැම හිඩසක්ම පියවන්න තමයි මේ සම්පූර්ණයෙන්ම ප්‍රමාදයක් සිදු වෙනවා නම් වෙන්නේ. ඒ ප්‍රමාදය අත් වශයෙන්ම පිළිගන්න පුළුවන් ප්‍රමාදයක් ඉදිරියේදී අපි නඩු පාලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව කියා සිටිනවා. කොහොම ස්තුතියි. උතුරු මැද සහ තෙත් කලාපයේ වෙසෙන ජනතාව අතර හඳුනා නොගත් වකුගඩු රෝගයක් මේ දිනවල පැතිර යමින් පවතිනවා. ඒ අනුව එම රෝගයට හේතුව වෛරසයක් පැතිර යාම බවයි පරීක්ෂකයින් පිරිසක් විසින් අනාවරණය කර ඇත්තේ. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්ෂකයින් එක්ව සිදු කළ පරීක්ෂණයක් මගිනුයි මේ බව තහවුරු වී ඇත්තේ. හඳුනා නොගත් වකුගඩු රෝගයට කෘමිනාශක සහ විචලනයට අමතරව හන්ටා නම් වෛරස් රෝගයක් ව්‍යාප්ත වන බවයි ඔවුන් අනාවරණය කර ඇත්තේ. උතුරු මැද පළාතේ තිරප්පනේ කැබිතිකොල්ල වැනි ප්‍රදේශවල වකුගඩු රෝගය වැළඳුණු පුද්ගලයන් යොදාගෙන සිදු කළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. වකුගඩු රෝගයේ සෑදුණු පුද්ගලයන් වැඩි ප්‍රමාණයකට මීට පෙර හන්ටා වෛරස් රෝගය වැළඳී තිබීම හේතුවෙන් ඒ හා ආශ්‍රිතව සිදු කළ විද්‍යාත්මක කරුණු සොයා බැලීමේදී මේ බව තහවුරු වී ඇත්තේ. ක්‍රියාකාරීව වී කොවිතැන හා වගා කටයුතුවල නිරත වන පිරිමි පුද්ගලින් බහුතරයකට සහ කාන්තාවන් පිරිසකටද හන්ටා වෛරස් රෝගය වැළඳී තිබෙනවා. ස්පයිරෝසිස් හෙවත් මීවුන කියන රෝගය බැක්ටීරියාවකින් තමා මිනිසුන්ට හැදෙන්නේ. ඊට අමතරව එම මීයන්ගෙන්ම වෛරස් රෝගය බොවෙන්න පුළුවන්. ඒ වෛරස් රෝගය තමයි හන්ටා වෛරස් කියන වෛරස් රෝගය. එතකොට මේ හන්ටා වෛරස් ගැන විශේෂ අවධානමක් මෙතෙක් තිබුණේ නැහැ. මෙම හන්ටා වෛරස් මිනිසාට ආසාදනය වෙන්නේ ශ්වසන මාර්ග පද්ධති හරහා. එම රෝග තත්වයන් විශේෂයෙන්ම හන්ටා වෛරස් රෝගය ඇතිවීමේදී රෝග ලක්ෂණත් ඒ වගේම මීවුන හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් රෝගයේ රෝග ලක්ෂණත් බොහෝ විට එක සමානයි. ඒ නිසා විශේෂයෙන්ම රසායනාගාරයක රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා රෝහලක වෛද්‍යවරුන්ට මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී. සමහර අවස්ථාවලදී ඩෙන්ගු රෝගියෙකුගේ රෝග ලක්ෂණ මේට හා සමාන වෙන්න පුළුවන්. ඒ ඉතාම වැදගත් වෙනවා මෙම රෝගයේ රුධිර සාම්පලයක් විශේෂයෙන්ම හන්ටා වෛරස්ද එහෙම නැත්නම් ලෙප්ටෝස්පයිරෝසිස්ද එහෙම නැත්නම් ඩෙන්ගුද කියලා පරීක්ෂා කිරීම ඉතාම වැදගත්. අවධානය විදෙස් පුවත් වෙත. ඊශ්‍රායලය ගාසා තීරයේ උමන් මාර්ග ඉලක්ක කර රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමා යලි වසා දැමීම හේතුවෙන් ගාසා තීරයට සැපේන ජාත්‍යන්තර ආධාර නතර වී තිබෙනවා. ඒ ගාසා තීරයේ දේශසීමා යලි විවෘත කරන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසුව පලස්තීනය මෝටර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල් නිලධාරියෙකු තුවාල ලබා තිබුණා.
ජාත්‍යන්තර මානුෂීය ආධාර ඊශ්‍රායලය ඊයේ දිනේ දේශ සීමා විවෘත කරමින් ගාසා තීරයට රැගෙන යාමට උත්සාහ කළද එම ට්‍රක් රථ තාවකාලිකව නතර කිරීමටයි දේශ සීමා ආරක්ෂකයින් පියවරගෙන ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ උමං මාර්ගය ඉලක්ක කර රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම පලස්තීනයේ රජයේ කාර්යාලය සහ විදුලිය යටිතල පහසුකම් වලටද ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ගාසාහි ජබාලියා සරණාගත කඳවුරටද ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හමාස් පාලිත සෞඛ්‍යංශයට අනුව මේ වන විට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට ළමුන් හා කාන්තාවන් 100කට අධික පිරිසක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ තමා පලස්තීනයේ හමාස් සංවිධානයට එරෙහි හමුදා මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සමත කරන ලෙස පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂේටියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය මත ගාසා තීරයේ 40,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. ඒ අනුව ජනතාව කූඩාරම් තුළ එක් රැස්වීමෙන් කොවිඩ් වසංගතයද උග්‍ර විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ ගාසා සහන ඒජන්සියද අනතුරු අඟවන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මැයි මස 20 වෙනිදා දේශපාලන චින්තකයෙකු ඉංග්‍රීසි දාර්ශනිකයෙකු මෙන්ම 19 වන සියවසේ ඉංග්‍රීසි කතා කරන බලවත් දාර්ශනිකයා ලෙස විරුතාවලියෙන් හැඳින් වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ස්ටුවර්ට් මිල් උපත ලබා ඇත්තේ 1806 මැයි මස 20 වන දිනයි. කොංගෝ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටුවා ඇත්තේ 1967 මැයි මස 20 වන දිනයි. පරාක වාහකයන්ගේ වැදගත්කම ඔවුන් මුහුණ දෙන තර්ජන සහ තිරසාර සංවර්ධනය සඳහා ඔවුන් දක්වන දායකත්වය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක මීමැසි දිනය මැයි මස 20 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.